උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. සර්වපාක්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද. විදුලි හා ජලගාස්තු ඉහළ නැන්වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතැයි රජය කියයි. පාසල් 542ක් මේ වසරේදී ජාතික පාසල් බවට. දිනකට ඩීසල් හා පෙට්‍රල් ටොන් 8500ක් බෙදා හරින බව බලශක්ති අමාත්‍යවරයා පවසයි. මේ වසර තුළ ශ්‍රමිකයන් ලක්ෂ 3ක් විදේශගත කිරීමේ ඉලක්කයක්. රුසියානු ප්‍රංශ ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන සෙනසුරාදා සිට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වේ. ආර්ථික ගැටලුවලට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් යෝජනා ලබා ගැනීම සඳහා එම සමුළුව කැඳවා තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ පක්ෂ කිහිපයක නියෝජිතයින් සමුළුවට සහභාගී වන බව තහවුරු කර තිබේ. රජයට සම්බන්ධ පක්ෂ 11 නියෝජනය කරමින් ලංකා සමසමාජ පක්ෂය හා විජය ධරණී ජාතික සභාව සමුළුවට සහභාගී වන බව දැනුම් දී තිබේ. එමෙති වාසුදේව නානයක්කාර, හිටපු ඇමතිවරුන් වන විමල් බීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් සමුළුවට සහභාගී නොවනද ඔවුන්ගේ පක්ෂවල යෝජනා හා නිර්දේශ එම පක්ෂ 11 නියෝජනය කරන නියෝජිතයින් මගින් සමුළුවට ඉදිරිපත් කරන බව දැනුම් දී තිබේ. සමුළුවට ඔවුන්ගේ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලී රත්න ස්වාමින් වහන්සේ සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහභාගී වීමට නියමිතයි. රජය නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික සන්ධානය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ ජාතික ජන බලවේගය සමුළුවට සහභාගී නොවන බව දන්වා තිබේ. සමගි ජන බලවේගයේද සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවන බව පසුගිය සඳුදා තීරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාජ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැත. විදුලි හා ජලගාස්තු ඉහළ නැන්වීම සම්බන්ධයෙන් පසුගිය සඳුදා පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී කිසිදු සාකච්ඡාවක් නොකළ බව ඇමති රමේෂ් පත්‍රන මහතා කියයි. එහෙත් දුම්රිය ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍යවරයා ඇමති මණ්ඩලයට දැනුම් දී තිබේ. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී රමේෂ් පත්‍රන අමාත්‍යවරයා මෙම කරුණු ප්‍රකාශ කළේය. මෙරට ගෑස් හිඟේ ඉදිරි දින කිහිපය තුළ මුළුමනින්ම අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවිනට පැමිණ ඇති ගෑස් නැව් 2 නිදහස් කර ගැනීමට අදාළ ණයවර ලිපි මේ වන විට නිකුත් කර අවසන්ය. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 542ක් මේ වසරේදී ජාතික පාසල් බවට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියයි. එකම ජාතික පාසලක් හෝ නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125ක් හඳුනාගෙන ඇති අතර එම කොට්ඨාසද ඇතුළත් වන පරිදි එම පාසල් ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. මේ වසරේ මුල් මාස 3 තුළ පාසල් 23ක් ජාතික පාසල් බවට පත් කෙරිණි. ඒ අනුව මෙතෙක් 373ක්ව පැවති ජාතික පාසල් සංඛ්‍යාව මේ වන විට 396ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලේකම්වරයා පැවසුවේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති ජාතික පාසල් 16 වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට එය සංවිධානය කර තිබිණි. ලබන වසරේදී පාසල් 200ක්ද 2024දී පාසල් 89ක්ද ජාතික පාසල් බවට පත් කිරීමෙන් පසු ජාතික පාසල් 16 ව්‍යාපෘතිය අවසන් වන බව ඔහු සඳහන් කළේය.
මේ වසරේ රජයේ සියලු පාසල්වල දරුවන්ගේ වාර සටහන් මේ වන විට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය. අප්‍රේල් 18 වෙනිදා සිට දෙසැම්බර් අග දක්වා එම කටයුතු සිදු කළ යුතුය. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන අධ්‍යාපන අමාත්‍ය ලේකම්වරයා මෙහිදී ප්‍රමුඛතාවය ලැබෙන්නේ කිසිම ජාතික පාසලක් නැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 125කට. ඊට අමතරව අපි හඳුනගෙන තියෙනවා දැනට ඒ 542 තුන ප්‍රමුඛතාවය එතනට දීලා විශේෂයෙන් ඉතා ඉක්මනින් ජාතික පාසල් කරන්න පුළුවන් අර ඒ පාසල් හඳුනගෙන 542කුත් සෑම දිස්ත්‍රික්කෙම ආහාර නිවැරදි පරිදි කටයුතු කරගෙන යනවා මේ වසරේ ප්‍රගතිය. එහෙමයි. ඊට පස්සේ 2023 වසරේ අපි තව පාසල් 200ක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 2024 වසරේ අපි තව පාසල් ටිකක් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතනින් මේ කර්තව්‍ය අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මෙතෙන්දී 2021, 22, 23 දක්වා අපි ආයෝජනය කරනවා සියලුම ජාතික පාසල් වලට හඳුනාගත්තු 831කටත් ඒ වගේම දැනට තියෙන ජාතික පාසල් 373 අඩුපාඩු. එතකොට ලංකාවේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව 1204 දක්වා වැඩි වෙනවා. අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ජී.කේ. අයිලප්පෙරුම මහතා පැවසුවේ පෙළපොත් මුද්‍රණය සඳහා රජයේ වාර්ෂිකව රුපියල් කෝටි 200කට අධික මුදලක් වැය කරන බවයි. නව පාසල් වාරය සඳහා පෙළපොත් කෝටි 3කට අධික සංඛ්‍යාවක් මෙවන විට බෙදා හැර අවසන්ය. නව පාසල් වාරය ආරම්භ වන විට සියලු දරුවන්ට පාසල් පෙළපොත් සැපීම රජයේ ඉලක්කයයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. One minute with Gotabaya. සේවා අපනයනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. මේ හිඟය පියවා ගැනීමත් අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුල මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත් වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. දුර දකින දුර දැක්ම. නැවතත් ප්‍රවෘත්ති. දිනකට ඩීසල් හා පෙට්‍රල් ටොන් 8500ක් බෙදා හැරියද පවතින ඉල්ලුමට සරලන සැපයුමක් නොමැති තත්ත්වයක් පවතින බව ඇමති ගාමිණී ලොකුගේ මහතා කියයි. ඉන්දිය ණය ආධාර වැඩසටහන යටතේ ඉන්ධන රැගත් තවත් නැවක් අද හෝ හෙට දිවයිනට ළඟාවීමට නියමිතයි. ඇතැම් පිරවුම් හල් භූමිතෙල් අලවිය අත්හිටුවා තිබිනි. එම පිරවුම් හල්වලට අඩුවන භූමිතෙල් ප්‍රමාණය සපයන්නයි තමා අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇතැයි බලශක්ති අමාත්‍යවරයා පැවසීය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වේරහැර ශාඛාව නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රය ඕනෑම රාජකාරී කටයුත්තකට හෝ අවස්ථාවකට ඉදිරිපත් කිරීමට වළංගු බව එම කාර්යාලය දැනුම් දෙයි. රියදුරු බලපත් මුද්‍රණය කරන කාඩ්පත් හිඟවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබේ. ඒ අනුව රක්ෂණ වන්දි ලබා ගැනීම ජාතික හැඳුනුම්පත නොමැති අවස්ථාවක අනන්‍යතාව තහවුරු කිරීම ඇතුළු කාර්යයන් වෙනුවෙන් තාවකාලික රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා වළංගු වෙයි. වසරක් තුළ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කළහොත් එය හිමි පුද්ගලයන් වෙත තැපැල් මගින් යොමු කෙරෙනු ලැබෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජපානය, ඊශ්‍රායලය, රුමේනියාව, දකුණු කොරියාව වැනි රටවල් හා මැද පෙරදිග රටවල රැකියා සඳහා මේ වසරේදී ශ්‍රමිකින් ලක්ෂ 3ක් විදේශගත කිරීම ඉලක්කය බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා කියයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සකස් කෙරමින් පවතී. ජපානයේ තාක්ෂණික සීමා වාසික පුහුණුව සඳහා මේ වසරේදී ශ්‍රී ලාංකිකින් දසදහසකට අවස්ථාව උදා කර දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ.
අවධානය පිණිසයි. ඔබ වෙත ගෙනෙන්නේ තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටා. අදම CIB එන්න. P සිට W දක්වා කලාපවලට අද උදෑසන 10:30 සිට පසරු 4:30 දක්වා පැයක විදුලිය කප්පාදුවක් කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි. එමෙන්ම පසරු 4:30 සිට 9:30 දක්වා කාලයේදී එම කලාපවලට පැය 1 මිනිත්තු 40ක් විදුලිය කප්පාදු කෙරේ. ඒ සිට එල් දක්වා කලාපවල උදෑසන 8 සිට පසරු 6 දක්වා පැය 3 මිනිත්තු 20ක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි. එම කලාපවල පසරු 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙයි. තෑගි ගොඩයි වාසි රසයි CIB අවුරුද්දයි. අප්‍රේල් 10 දක්වා සෑම බිල්පතකටම වටිනා තෑගි. බැංකු කාඩ්පත් සඳහා 20% දක්වා වටා. අදම CIB එන්න. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. කවුරු කොහොම කිව්වත් ලීසින් එකක් ගන්න ලීසින් මහගෙදරට පිවිසෙන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා දුරකථන සංවාදයකට එක්වේ. රුසියාව හා යුක්‍රේනය අතර සාම සාකච්ඡා සම්බන්ධයෙන් එහිදී නායක දෙපළ සාකච්ඡා කර තිබේ. රුසියානු ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයේ කෝටියකට අධික පිරිසක් මේ වන විට තම නිවෙස් අතහැර පලා ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කියයි. පසුගිය සඳුදා වන විට අසල්වැසු රටවලට පලා ගොස් ඇති සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවයි. පෝලන්තය, රුමේනියාව, මොල්ඩෝවා, හංගේරියාව, ස්ලෝවැකියාව, රුසියාව හා බෙලරුස් යන රටවලට ඔවුන් පලා ගොස් තිබේ. තවත් ලක්ෂ 65ක් පමණ යුක්‍රේනයේ අවතැන්ව පසු වෙති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. වීල් එකේ ලීස් එකට ලීසින් මහගෙදරට එන්න. People's Leasing ජන හද හඳුනන ලීසින් මහගෙදර. වැඩි විස්තර ළඟම People's Leasing ශාඛාවෙන්. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් දෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. අඩු පහසුකම් සහිතව ජීවත් වන කුලී නිවැසියන් සඳහා සින්නක්කර නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ. මහල් 4කින් සමන්විත නිවාස සංකීර්ණ ඒ යටතේ ඉදිකරනු ඇත. ප්‍රථම අධ්‍යයන යටතේ පළාත් මට්ටමින් නිවාස 464කින් යුතු නිවාස සංකීර්ණ 9ක් ඉදිකරේ. තෝරා ගන්නා ප්‍රතිලාභීන්ට මූලික ගෙවීමේ හැකියාවක් නොමැති නම් මාසිකව රුපියල් 15000ක කුලී මුදලක් වසර 31ක් තුළ අය කර ගැනීමේ පදනම මත එම නිවාස පිරිනැමේ. දෙවන හා තෙවන පරම්පරාවට නිවසේ අයිතිය පවරා දීමට හැකිවන පරිදි සහ නිවාස විකිණීමට නොහැකි වන පරිදි ප්‍රතිලාභීන් සමග ගිවිසුමකට එළඹීමටද නියමිතයි. නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් දෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. අන්තර් පාසල් DSI සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වසර 2කට පසුවයි. වයස් කාණ්ඩ 5කට අයත් බාලක බාලිකා ඉසව් 10ක් තරගාවලියට ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම පාසල් වොලිබෝල් තරගාවලිය මෙයයි.
2022 ඉන්දිය ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භේ. තරගාවලියට තරග 74ක් ඇතුළත්ය. දින 65ක් පුරා තරග පැවැත්වෙයි. තරගාවලියේ පළමු තරගය චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. මුම්බායි සහ පූනේ ඇතුළු ක්‍රීඩාංගන කිහිපයකදී තරග පැවැත්වෙයි. ඒ සහ බී කොටස් දෙකක් යටතේ කණ්ඩායම් 10ක් මෙවර IPL තරගාවලියට සහභාගී වෙයි. ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම් මෙවර තරගාවලිය නියෝජනය කරන නවතම කණ්ඩායම් වෙයි. තරගාවලිය නිල කාලසටහන මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. සිය නිෂ්පාදන ඉදිරි දින කිහිපයේදී නිල වශයෙන් ආරම්භ කරන බව ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් පුද්ගලික සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා කියයි. නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලු ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය සිමෙන්ති සැපීමට තම සමාගම සූදානම් බව ඔහු සඳහන් කරයි. හම්බන්තොට මිරිජවිල අපනයන සැකසුම් කලාපයේ එම කම්හල පිහිටුවා තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. උතුරේ ජනතාවට මුහුදු කූඩැල්ලන් සහ ජලජ පැලෑටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා පහසුකම් සපයන්නයි ඇමති ඩග්ලස් දේවානන්ද මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. මුහුදු කූඩැල්ලන් සහ මුහුදු පැලෑටි වගාව සඳහා උතුරේ ජනතාව තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. මුහුදු කූඩැල්ලන් වගාවට ඇගිල්ලන් ලබා ගැනීම සඳහා විලේ තුඩුවායි ප්‍රදේශයේ පිහිට ඇති මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථානයේ ධාරිතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යාංශයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී පෙන්වා දෙනු ලැබීය. රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනයට රජයේ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි අමාත්‍යවරයා එහිදී පැවසීය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. ඉදිරි දිනවලදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ තත්ත්වයක් වායුගෝලයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සබරගමුව හා ඌව පළාත්වලද වැසි ඇතිවිය හැකියි. රට තුළ විවිධ ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියා ඇතිකර රජයට මඩගැසීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූයේ අද ඊයේ සිට නොවේ. කුලී පදනමට කුමන්ත්‍රණ සැලසුම් කර දියත් කරවන කණ්ඩායම් සිටින බව මේ රටේ වැඩි දෙනෙක් නොදන්නා කරුණක්. මේ කල්ලිවලට අවශ්‍ය මුදල් ඒක උන්ගේ වෘත්තිය. අපේ රටේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරන ඇතැම් දේශපාලඥයින් රජයකට මඩගැසීමට අවශ්‍ය වූ විට මේ මැර කණ්ඩායම්වල පිහිට ලබාගෙන දෙකේ පන්තියේ වැඩ කරන බව නොරහසක්. ඊට හොඳම උදාහරණය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු එතුමාට එරෙහිව කුමන්ත්‍රණය කරන්න උත්සාහ කරන පිරිස දැන් අවස්ථා ගණනාවකදී කුලියට වලි ඇති කරගන්නන්ගේ සේවය නොමදව ලබාගෙන තිබෙනවා. රටේ විවිධ තරාතිරමේ වෘත්තීය සමිති හරහා උද්ඝෝෂණ කිරීමේදී පෙරමගගෙන ක්‍රියා කරන්නේ මේ පුද්ගලයන්. අද එම කුලියට වලි ඇති කරන පිරිස ගෑස්, ඉන්ධන ඇතුළු විවිධ භාණ්ඩ ලබා ගැනීමට පෝලිම් ගැසී සිටින ජනතාව අතරට යොදා ගන්නවා. ඔවුන් විටින් විට ජනතාව අතර ගැටුම් ඇති කරවමින් ජනතාව
ජනතාව උසිගන්වමින් එකිනෙකා අතර ආරවුල් ඇති කරවනවා. ගෑස් සිලින්ඩර් පොළවේ ගහනවා. එකිනෙකා අතර පාරදීම් සිදු කර ගන්නවා. කැමරා කරුවන් ගෙන්වා ගැටුම් ඇති කර එම වීඩියෝ පට රටටම දැන ගැනීමට ඉඩ හරිනවා. මේ කූට කුමන්ත්‍රණකරුවන් ගැන නොදත් මහජනතාව ගැටුම් වලට මැදි වී මරා ගන්නවා. මේවා සැලසුම්, රටට මඩගහන දේශපාලන කුමන්ත්‍රණ. මේවා මහජනතාව විසින් තේරුම්ගෙන කුමන්ත්‍රණකරුවන්ට හසු වී තම ජීවිතය විනාශ කර නොගන්නා ලෙස පොලිසියද මහජනතාවට දැනුම් දෙනවා. ඉන්ධන, ගෑස්, කිරිපිටි ආදියට වටිනා මිනිස් ජීවිතයක් බිල්ලට දී යුතුද යන්න ජනතාවත් පාලකයනුත් ගැඹුරින් සිතා බැලිය යුතුය. ඒ දවසේ සටහන ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල සර්වපාක්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද විදුලි හා ජලගාස්තු ඉහළ නැන්වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතැයි රජය කියයි. පාසල් 542ක් මේ වසරේදී ජාතික පාසල් බවට. දිනකට ඩීසල් හා පෙට්‍රල් ටොන් 8500ක් බෙදා හරින බව බලශක්ති අමාත්‍යවරයා කියයි. මේ වසර තුළ ශ්‍රමිකයින් ලක්ෂ 3ක් විදේශගත කිරීමේ ඉලක්කයක්. රුසියානු ප්‍රංශ ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා සිට ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමප්තයි. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk අපගේ වෙබ් අඩවියට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.